අපි අද කතා කරමු බ්‍රෙස්ට් පැතොලොජිස් ගැන. ඒ කියන්නේ පිය උරු වල ඇති වෙන සර්ජිකල් ප්‍රොබ්ලම්ස් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මුලින්ම දැන් මේ බ්‍රෙස්ට් පැතොලොජිස් ගොඩක් තියෙනවා. බ්‍රෙස්ට් පැතොලොජිස් ගොඩක් තිබ්බට පේෂන්ට් කෙනෙක් ප්‍රසන්ට් වෙන්නේ නැහැ ඔය මොන විදියකවත් කියාගෙන. කියන්නේ උදාහරණයකට ගත්තොත් බ්‍රෙස්ට් කැන්සර් එකක් කියාගෙන කවදාවත් පේෂන්ට් කෙනෙක් ප්‍රසන්ට් වෙන්නේ නැහැ. පේෂන්ට් කෙනෙක් එන්නේ බ්‍රෙස්ට් ලම්ප් එකක් විදියට තමයි එන්නේ. හරිද? එතකොට දැන් බ්‍රෙස්ට් ලම්ප් එකක් කියාගෙන ආවයින් පස්සේ ඔක පේන්ෆුල් ලම්ප් එකක් වෙන්න පුළුවන්, පේන්ලස් ලම්ප් එකක් වෙන්න පුළුවන්, දීර්ඝ කාලීනව තිබ්බ සයිස් එක ටික ටික වැඩි වෙච්ච ලම්ප් එකක් වෙන්න පුළුවන්, දීර්ඝ කාලීනව තිබ්බ සයිස් එක එකම ගානේ ලම්ප් එකක් වෙන්න පුළුවන්, දීර්ඝ කාලීනව තිබ්බ ළඟදී සයිස් එක එකපාරට වැඩි වෙච්ච ලම්ප් එකක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක මෙටාස්ටැටික් ෆීචර්ස් තියෙන උදාහරණයක් විතර early morning headache, abdominal pain, SOB, bone pain වගේ ඒවා තියෙන පේෂන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම විදියකට එන්න පුළුවන්. එතකොට මේ බ්‍රෙස්ට් ලම්ප් එක කියන එක බිනයින් කන්ඩිෂන් එකක ඉඳන් මැලිග්නන්ට් කන්ඩිෂන් එකක් දක්වා ඕනම දෙයක් වෙන්නත් පුළුවන් ස්පෙක්ට්‍රම් එකේ. හරිද? එතකොට බ්‍රෙස්ට් ලම්ප් එකක් කියාගෙන පේෂන්ට් කෙනෙක් ආවොත් අපිට ඔළුවට යන්න ඕන දේ තමයි පළවෙනි එක, දැන් මේ ලම්ප් එක ඔරිජින් වෙලා තියෙන්නේ කොතනින්ද? මොකකින්ද මේ බ්‍රෙස්ට් ලම්ප් එක ඇවිල්ලා තියෙන එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. එහෙම තියෙන්න නම් අපි දැනගන්න ඕනේ බ්‍රෙස්ට් එකේ ඇනටොමි එක. හරිද? දැන් බ්‍රෙස්ට් එකේ ඇනටොමි එක දැනගත්තයින් පස්සේ තමයි අපිට මේක කොතනින්ද ඇවිල්ලා ඇත්තේ කියලා හොයාගන්න පුළුවන්. හරි? එතකොට දැන් අපි දන්නවා ලම්ප් එක්සැමිනේෂන් කියන එකක් ෂෝට් කේස් වල අපි කතා කරනවා. දැන් ලම්ප් එක්සැමිනේෂන් එකේදී අපි දන්නවා සයිට් එක, සයිස් එක, ෂේප් එක, ඊට පස්සේ මාජින්ස් වල රෙගියුලර්ද, ටිෂු ප්ලේන් එක, ටෙන්ඩර්ද, ඊට පස්සේ වෝම් ටු ටච්ද, ඊට පස්සේ මොකද්ද පන්ක්ටම් එකක් තියෙනවද, ඊගවට ෆ්ලක්චුවන්ට්ද, ට්‍රාන්ස්ලුමිනන්සිද නැද්ද, ඔය වගේ එක අපි බලනෝනේ ලම්ප් එක්සැමිනේෂන් එකේදී. ඒතර බ්‍රෙස්ට් ලම්ප් එකක් ආවත් ඔය ටික අපි ලම්ප් එක්සැමිනේෂන් එක විදිහට බලන්න ඕනේ. ඊට අමතරව බ්‍රෙස්ට් එක්සැමිනේෂන් එකත් උතන්ට ඇඩ් වෙනවා. හරි? එතකොට දැන් බ්‍රෙස්ට් ලම්ප් එකක් ඔරිජින් වෙන්නේ බ්‍රෙස්ට් එකේ කොතනින්ද කියලා දැනගන්න නම් අපි පළවෙනියට මොකද්ද කරන්න ඕනේ? බ්‍රෙස්ට් එකේ ඇනටොමි එක දැනගන්න ඕනේ. එතකොට බ්‍රෙස්ට් එකේ ඇනටොමි එක ගැන කතා කරද්දී අපි දන්නවා බ්‍රෙස්ට් එක ඇටච් වෙලා තින්නේ කොහෙටද? thoracic wall එකට. anterior thoracic wall එකට තමයි බ්‍රෙස්ට් එක ඇටච් වෙලා තින්නේ. එතකොට thoracic wall එකේ තියෙන්නේ මොනවද? අපි දන්නවා ස්ටර්නම් එක තියෙනවා. ඊට පස්සේ මොනවද? parachute එක කියන්නේ ribs ටික තියෙනවා. ribs ඇතුලේ intercostal space එකේ intercostal muscles තියෙනවා. ඊට පස්සේ pectoralis major muscle එක, pectoralis minor muscle එක, ඒ ටික තියෙනවා anterior chest wall එකේ. ඊට පස්සේ තියෙනවා fat tissues. ඊට පස්සේ breast එකේ skin එක තියෙනවා. හරිද? ඔය ටිකනේ තියෙන්නේ. එතකොට breast එකේ skin එක තමයි superficiallyම තියෙන්නේ. එතකොට skin එකට යටින් subcutaneous tissues, fat tissues අතර ගිලිලා තියෙනවා lobules. හරිද? milk secreting lobules තියෙනවා. ඊට පස්සේ lobules ductules වලට open වෙනවා. ඒවා මොනවාද? lactiferous duct එකට open වෙනවා. ඒකේ තියෙන main ducts open වෙනවා nipple එක හරහා එළියට. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ breast එකේ skin එක අපේ anterior chest wall එකට සම්බන්ධ කරන suspensory ligament, Cooper ligament තියෙනවා. ඊට අමතරව blood supply තියෙනවා, arterial supply තියෙනවා, venous drainage එකක් තියෙනවා, lymphatic drainage එකක් තියෙනවා, nerve innervation එකක් තියෙනවා. ඔන්න ඔය කියන කොටස් ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒතකොට skin එක ගත්තන් පස්සේ skin එකේ sweat glands තියෙනවා. ඊට පස්සේ hair follicles තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ඒවා තියෙනවා. හරිද? එතකොට දැන් මේ breast එකේ එන lump එක ඔය ඕන දෙනකින් එන්න පුළුවන් නේ. උදාහරණයක් විදිහට subcutaneous fat tissues වලින් එන්න පුළුවන්, lipoma එකක් විදිහට. ඊට පස්සේ sweat glands වලින් එන්න පුළුවන්, sebaceous cyst එකක් විදිහට, punctum එකක් එක sebaceous cyst එකක් විදිහට skin එකට attach වෙච්ච එකක් එන්න පුළුවන්. හරිද? එතකොට එහෙම එකක් එන්න පුළුවන්. ඊට පස්සේ lipoma එකක් එන්න පුළුවන්. ඊගාවට තව මොනවද එන්න පුළුවන්? breast cancer එකක් නිසා එන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට මොකද්ද මේ ductal carcinoma in situ එකක් එන්න පුළුවන්. invasive carcinoma එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ benign adenoma එකක් වගේ වෙන්න පුළුවන්. ඊගාවට අපි ගත්තොත් එහෙම fat necrosis එකක් නිසා එන lump එකක් වෙන්න පුළුවන්. fibrocystic changes වෙන්න පුළුවන්. cyst එකක් වෙන්න පුළුවන්. fibrous formation එකක් වෙන්න පුළුවන්. inflammatory condition එකක් නිසා mastitis වගේ condition එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කලින් ආපු infection එකක් නිසා එන abscess එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඔය වගේ ඕනම condition එකක් වෙන්න පුළුවන් මේ breast එකේ එන lump එකට. හරිද? හරි. එතකොට දැන් අපි දැනගත්තම breast එකේ anatomy එක මොකක්ද අපිට වැදගත් උනේ?
මේක සෙබේසියස් මේක දැන් අපිට DDs ටික හොයාගන්න පුළුවන්. දැන් මේ ලම්පයක් කියන DDs මොනවද? ලයිපෝම එකක් වෙන්න පුළුවන්, සෙබේසියස් මේසිස්ට් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆැට් නෙක්‍රෝසිස් එකක් වෙන්න පුළුවන්. ඊගාවට මොනවද? ෆැට් නෙක්‍රෝසිස් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ඇනියුරිසම් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කැන්සර් එකක් වෙන්න පුළුවන්, බිනයින් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆයිබ්‍රොසිස්ටික් චේන්ජස් වෙන්න පුළුවන්. ඊගාට ඇබ්සෙස් එකක් වෙන්න පුළුවන්, මැස්ටයිටිස් වෙන්න පුළුවන්, ඩක්ටෙක්ටේසියා වෙන්න පුළුවන්. ඔය වගේ ඕනම කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට දැන් මෙහෙම පේෂන්ට් කෙනෙක් ආවම බ්‍රෙස්ට් ලම්ප් එකක් එක්ක අපි කරන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? අපි කරන්න ඕනේ මේක පේෂන්ට්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන එක අඳුරගන්න බෑ. කියන්නේ මෙයාට මේ තියෙන ලම්ප් එක මොකද්ද? මේක කැන්සර් එකක්ද? එහෙම නැත්නම් කියන්නේ මැලිග්නන්ට් පැත්තට කියන්නේ එකක්ද? එහෙම නැත්නම් බිනයින් කන්ඩිෂන් එකක්ද? මේකට එහෙම කියලා අපි ඩයග්නෝස් කරන පස්සේ තමයි අපිට ට්‍රීට්මන්ට් එකට යන්න පුළුවන්. හරි. එතකොට අපි ඒක කරන්න මොකද්ද කරන්න ඕනේ? අපි ඒක ඩයග්නෝස් කරලා මැනේජ්මන්ට් එකට යන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? පේෂන්ට්ව ඇසස් කරන්න ඕනේ. එතකොට බ්‍රෙස්ට් ලම්ප් එකක් එක්කෙන පේෂන්ට් කෙනෙක්ව අපි ඇසස් කරද්දී අපි පාවිච්චි කරන්නේ මොකද්ද ඇසස්මන්ට් එක? ට්‍රිපල් ඇසස්මන්ට් එක. ඒක තමයි ප්‍රධානම ඇසස්මන්ට් මෙතඩ් එක. ඒතකොට ට්‍රිපල් ඇසස්මන්ට් එකේ තියෙන ප්‍රධානම පියවර තුන තමයි පළවෙනි එක හිස්ටරි සහ එක්සැමිනේෂන්. ඒ කියන්නේ විස්තර අහන එක සහ පේෂන්ට්ව එක්සැමින් කරන එක. දෙවෙනි ස්ටෙප් එක තමයි මොනවාද? ඉන්වෙස්ටිගේෂන්. ඉන්වෙස්ටිගේෂන් එක අපෝ අපි කොටස් දෙකකට බෙදනවා. ඉමේජින් සහ හිස්ටෝපැතොලොජිකල් ඉන්වෙස්ටිගේෂන්. හරි. එතකොට ඉමේජින් එකේදී අපි පාවිච්චි කරන මෙමෝග්‍රෑම්, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, CT ස්කෑන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් සහ මෙමෝග්‍රෑම්. ඊට පස්සේ හිස්ටෝපැතොලොජිකල් ඉන්වෙස්ටිගේෂන් වලට අපි පාවිච්චි කරනවා ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි. ඊට පස්සේ කෝබයොප්සි කරලා අපිට හිස්ටොලොජිකල් ඉන්වෙස්ටිගේෂන් කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ට්‍රිපල් ඇසස්මන්ට් කියලා කියන්නේ. ඒතර පළවෙනි එක හිස්ටරි එක්සැමිනේෂන්, දෙවෙනි එක ඉමේජින්, තුන්වෙනි එක හිස්ටෝපැතොලොජිකල් ඉන්වෙස්ටිගේෂන්. ඔය තුනෙන් තමයි පේෂන්ට් කෙනෙක්ව අපි ඇසස් කරන්නේ. එතකොට අපි දැන් අපිට කොහොමද දැන් බ්‍රෙස්ට් ලම්ප් තියෙන පේෂන්ට් කෙනෙක් කොහොමද අපි ගාවට එන්න පුළුවන්? හරි. ඒ කියන්නේ බ්‍රෙස්ට් ලම්ප් පේෂන්ට් කෙනෙක් දැන් අපි කියපු ඔය ඕනම ලෙඩක් වෙන්න පුළුවන්. ඕනම හේතුවක් නිසා ඔය හේතුවක් බ්‍රෙස්ට් ලම්ප් එකක් විදිහට ප්‍රසන්ට් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ වයින් අපිට මිස් කරන්න බෑ මැලිග්නන්ට් කන්ඩිෂන් නේ. බිනයින් කන්ඩිෂන් අපිට මිස් කරන්න බෑ. කියන්නේ මිස් කරන්න බෑ කොහොමද? ඒනට අපිට අර මිස් කරන්නම බැරි ඒවා තමයි සිනිස්ටර් පැතොලොජි. සිනිස්ටර් පැතොලොජිස් තමයි කැන්සර්. මැලිග්නන්ට් කන්ඩිෂන්. තමයි මැලිග්නන්ට් කන්ඩිෂන් සිනිස්ටර් පැතොලොජිස් අපිට මිස් කරන්න බෑ. හරි. හරි. එතකොට අපි දැන් හිතමු දැන් බ්‍රෙස්ට් ලම්ප් එකක් එක පේෂන්ට් කෙනෙක් එනවා. එයා පේන්ලස් බ්‍රෙස්ට් ලම්ප් එකක් එක්ක එන්න පුළුවන්. ඒ කියන්නේ එයාට බ්‍රෙස්ට් ලම්ප් එකේ කිසිම පේන් එකක් නැහැ. අපි දන්න ප්‍රධාන වශයෙන් පේන්ලස් ලම්ප් එක ගොඩක් වෙලාට එන්නේ නියෝප්ලාසම්. ඒ නියෝප්ලාසම් මැලිග්නන්ට් වෙන්න පුළුවන්, බිනයින් වෙන්න පුළුවන්. මැලිග්නන්ට් බිනයින් කන්ඩිෂන් දෙකම පේන්ලස් විදියට එන්න පුළුවන්. හරිද? ඒ නිසා පේන්ලස් ලම්ප් එකක් නම් ඒක මැලිග්නන්ට් පැත්තට බර වෙන්න පුළුවන්. හැබැයි මැලිග්නන්ට් ඒවා අනිවාර්යයෙන්ම පේන්ලස් කියලා කියන්න බෑ කොයි වෙලාවකවත්. ඒක පේන්ලස් වෙන්නත් පුළුවන්, පේන්ෆුල් වෙන්න අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් වලදී එහෙම නැත්නම් ඒ අපේ මැලිග්නන්ට් සෙල්ස් අපේ බොඩි එකෙන් අඳුරගත්තොත් ෆොරින් දේවල් විදිහට එයා ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ඇති කරනවා. ඒතකොට මේ ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක පටන් ගත්තොත් ඒක පේන්ෆුල් වෙන්න පුළුවන්. අනිත් එක තමයි කැන්සර් එකක් තියෙනවා නම් මේ මැලිග්නන්ට් එක කොහෙද නර්ව් වලට ඉන්වර්ට් වෙලා තියෙනවා නම් ආපහු පේන් එකක් එන්න පුළුවන්. ඒතකොට පේන්ෆුල් ලම්ප් එකක් විදිහට මැලිග්නන්ට් කන්ඩිෂන් එකක් අපිට ප්‍රසන්ට් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ෆයිබ්‍රොසිස්ටික් ඩිසීසස්. ෆයිබ්‍රොසිස්ටික් ඩිසීසස් කියලා කියන්නේ බිනයින් කන්ඩිෂන් එක. හරිද? එතකොට ඒකට කියන්නේ මොනවාද? ND කියලා කියන්නේ aberration and developmental involution. ඒ කියන්නේ ඒ කන්ඩිෂන් ඇවිල්ලා ෆිසියොලොජිකල්. ඒ කියන්නේ ෆිසියොලොජිකල් normal pathologies තමයි ඒවා. ඒ වගේ දේවල් බිනයින් කන්ඩිෂන්. ඒතකොට බිනයින් කන්ඩිෂන් උනාට ඒවා මේ පේන්ලස් ලම්ප් එකක් විදිහට එන්න පුළුවන්, පේන්ෆුල් විදිහට එන්නත් පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් වෙලාට මේ ෆයිබ්‍රොසිස්ටික් චේන්ජස් කියන ඒවා දැන් ඔය ND කියන කාණ්ඩයට තමයි වැටෙන්නේ. ඒවා normal pathologies. ඒ කියන්නේ normal කියන්නේ ඒක පැතොලොජි එකක් තමයි. පැතොලොජි එකක් වුණාට ඒක සාමාන්‍යයෙන් අපි ලොකුවට ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි. බිනයින් කන්ඩිෂන් එක. ඒවට තියෙන සිස්ට්, ෆයිබ්‍රොසිස්, ඊගාවට හයිපර්ප්ලේසියා සහ පැපිලෝමා කියන අවස්ථා තමයි මේ ඇන්ඩි කියන කාණ්ඩයට වැටෙන්නේ. එතකොට ඒකේ ෆයිබ්‍රොසිස්ටික් චේන්ජස් නැත්නම් පේන්ලස් ලම්ප් විදියට එන්නත් පුළුවන්. ඒව නැත්නම් සයික්ලිකල් මැස්ටර්ජි. ඒ කියන්නේ මෙන්ස්ට්රුවල් සයිකල් එකත් එක්කන බෙස් පේන් එකක් එක බසන්න වෙන්නත් පුළුවන්. හරිද? හරි.
එතකොට එහෙම ප්‍රසන්ට් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ලම්ප් එක පේන්ෆුල් ලම්ප් එකක ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඒතර පේන්ෆුල් ලම්ප් එකක් නම් ඒ පේන්ෆුල් ලම්ප් එක මැස්ටයිටිස් වෙන්න පුළුවන්. අරාබිකෝ වගේ කැන්සර් එකක් ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ඇවිල්ලා එන්න පුළුවන්. කැන්සර් එක සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ෆයිබ්‍රොසිස්ටික් චේන්ජ් එකක් වෙන්න පුළුවන්. ඒ කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන් පේන්ෆුල් ලම්ප් එකකුත්. හරිද? හරි. එතකොට ඊට පස්සේ ඒකත් එක්ක එයා එන්න පුළුවන් ආරාපි කිව්වගේ සයික්ලිකල් මැස්ටැල්ජියා එකක් ගවසන්න වෙන්න පුළුවන්. නිපල් ඩිස්චාර්ජ් එක ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිපල් රිට්‍රැක්ෂන් එක, ඊට පස්සේ බ්‍රෙස්ට් එකේ ස්කින් චේන්ජස් එක, ඒ වගේ ප්‍රසන්ට් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය කියන විදිහට බ්‍රෙස්ට් පැතොලොජිස් එක පේෂන්ට් කෙනෙක් අපිට ප්‍රසන්ට් වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට අපි දැන් ඉස්සෙල්ලාම කතා කරමු කොහොමද මේ හිස්ටරි එකෙන් සහ එක්සැමිනේෂන් එකෙන් මේ බ්‍රෙස්ට් පැතොලොජිස් යම් තාක් දුරට අපිට වෙන් කරලා අඳුරගන්න කියලා. දැන් ওই බ්‍රෙස්ට් එකේ ලම්ප් එක ආවෙන් පස්සේ ඔන්න ඔය කියන DDs ටික දැන් අපි ඉස්සෙල්ලා කතා කරමු DDs ටික අපි ඔයලුවට එනවා. දැන් අපි හිස්ටරි එකේදී මේ DDs එක එක අයින් කරගමු හිස්ටරි එකේදී අහන්න ඕන දේවල් ටික. එතකොට දැන් බ්‍රෙස්ට් ලම්ප් එකක් එක්ක ඉන්න පේෂන්ට් කෙනකින් අපි ඉස්සෙල්ලාම අහන්න ඕනේ එයා ඉස්සෙල්ලාම මේ ලම්ප් එක ඩිටෙක්ට් කරගත්තේ කොහොමද? ඒ කියන්නේ කොයි කාලෙද ඩිටෙක්ට් කරගත්තේ, කොහොමද එයාට ඩිටෙක්ට් උනේ? හරිද? එතකොට එහෙම ඩිටෙක්ට් උනේ කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන් මෙයා මේ බ්‍රෙස්ට් self breast examination එක ගැන යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක්ද කියලා. මොකද self breast examination එකක් කියන එක සාමාන්‍යයෙන් female කට්ටියට කියලා දෙනවා. ඒ self breast examination එක අපි වෙනම කතා කරමු. ඒකෙදි ඒගොල්ලන්ට පුළුවන් palpable lump තියෙනවා, visible lump තියෙනවා. ඒගොල්ලන්ට මේක detect කරගන්න පුළුවන්. කොයි වෙලාවකවත් self breast examination එකකින් කෙනෙක්ට lump එකක් අහු වුණොත්, ඒ lump එක breast cancer එකක් බවට පත් වුණත්, breast cancer එකක් වුණත් ඒකේ prognosis එක හොඳයි කියලා අපිට කියන්න බෑ. හරිද? මොකද හේතුව සමහරක් වෙන non palpable නැති breast එකේ deep තියෙන breast cancers ගොඩාක් දුරට spread වෙලා එයාට palpable වෙන අවස්ථාව වෙනකොට ගොඩාක් ගිහිල්ලා මෙට්ටලා තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ TNMA staging වලදී උඩම අවස්ථාවට ගිහිල්ලා ඊට පස්සේ එයා palpate වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න බෑ self breast examination එකේදී lump එකක් අහු වෙනවා නම් patient කෙනෙක්ට ඒ patient ගේ prognosis එක හොඳයි කියලා අපිට කොයි වෙලාවකවත් කියන්න බෑ. හරිද? හරි. ඊට පස්සේ දැන් ඒක අහන්න ඕනේ පළවෙනියම කොහොමද එයාට අහු වුනේ? කණ්ණාඩියෙන් බාදිද අහුණාද නැත්නම් ගැටිත් අහුණාද වේදනාවක් එක්ක ගැටිත් අහුණාද ඒ ටික. ඊට පස්සේ දැන් කොච්චර කාලයක්ද මේ ගැටිත්තට? කොච්චර ඩියුරේෂන් එකක්ද? ඒ කාලය පුරා මේ ලම්ප් එකේ සයිස් එක ගැටිත්තේ සයිස් එක එන්න වැඩි වුණාද? පේන් එක මොන වගේද? පේන්ෆුල්ද? එහෙම නැත්නම් කොයි වෙලාවකවත් පේන් එකක් ඇවිල්ලා නැද්ද? පේන් එකක් එනවා නම් ඒ පේන් එක සයික්ලිකල්ද? ඒක ගොඩක් වැදගත්. මොකද සයික්ලිකල් පේන් එක ගොඩක් වෙලාට එන්නේ බිනයින් කන්ඩිෂන් වල ෆයිබ්‍රොසිස්ටික් චේන්ජස් වල. හරි. ඒක නිසා සයික්ලිකල් මැස්ටැල්ජියා කියන එක ගැන අපි අහන්න ඕනේ. ඊට පස්සේ මෑත කාලෙකදී ළඟදිම යාගේ මේ ලම්ප් එක සයිස් එක ගොඩක් වැඩි වුණාද? හරිද? අල්ලත් දිරිදෙනවද? ඊට පස්සේ නිපල් එකෙන් ඩිස්චාර්ජස් මොන හරි ගියාද? නිපල් එකේ ඔයාලට වෙනදට වඩා වෙනසක් දැනෙනවද? ඊට පස්සේ ස්කින් එකේ වෙනසක් තිබ්බද? ඒ හැම දෙයක්ම අපිට අහන්න පුළුවන්. හරිද? ඒ තමයි ලම්ප් එක සම්බන්ධයෙන් අපි අහන දේවල්. කවද්ද ඉස්සෙල්ලාම ඩිටෙක්ට් කරගත්තේ, කොහොමද ඩිටෙක්ට් කරගත්තේ, self breast examination එක ගැන අවබෝධයක් තියනවද, දැන් මේ කාලය ඇතුළත කොහොමද මේ ඩෙවලොප්මන්ට් එක එන්න සයිස් එක වැඩි වුණාද, ළඟදී සයිස් එක වැඩි වුණාද, rapidly enlargement එකක් තියෙනවද, පේන් එකක් තියෙනවද, ටෙන්ඩද, පේන් එකක් තියෙනවා නම් පේන් එක සොක්‍රටිස් වලට පේන් එක ඩිස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ මොකද්ද සයික්ලිකල් මැස්ටැල්ජියා එකක් තියෙනවද, නිපල් ඩිස්චාර්ජස් තියෙනවද, එක එපිසෝඩ් එකක් කරලා නිපල් ඩිස්චාර්ජ් වෙලා තියෙනවද, මොනවා හරි ඒ වගේ දේවල්. ඊට පස්සේ ට්‍රෝමා හිස්ටරි එක අනිවාර්යෙන් අහන්න ඕනේ. මොකද ට්‍රෝමා එකක් වෙලා දෙනවා නම් බ්‍රෙස්ට් එකට ඒක ෆැට් නෙක්‍රොසිස් වෙලා ලම්ප් එකක් එන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් ප්‍රීවියස් එපිසෝඩ්ස් තියෙනවද, ඊට පස්සේ කුද්දටි වගේ අහු වෙනවද, එයාගේ එකිඩියාස් කිහිල්ල ප්‍රදේශයේ ඒගොල්ලන්ගේ ඇක්සිලරි ඒරියා එකේ මොනවාද කුද්දටි වගේ අහු වෙනවද, ඒ වගේ දේවල් අහන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික අහනවා. ඊගාවට අපි අහනවා risk factors. දැන් අපි දන්නවා හිස්ටරි එකක් ගද්දී අපි presenting complaint එක කියලා history of presenting complaint එක කියනනේ. දැන් මේ history of presenting complaint එකේ symptom analysis එක, DDS exclude කරන එක, etiologies, complications කියන ඔක්කොම ටික අපි අහන්න ඉබේ. ඒ වගේ ඊට අමතරව history of presenting complaint එකේ surgery වල නම් system review එක වැදගත්. මොකද system review එක වැදගත් ප්‍රධාන වශයෙන් surgery එකට කොච්චර patient fitness ද කියලා බලා ගන්න අපි systemic review එකක් කරනවා. එතකොට දැන් අපි මේ කරේ symptom analyze කරා.
හරිද? ඒතකොට සිම්ටම් ඇනලයිස් කරද්දී ලම්ප් එක ගැන ඇහුවා, පේන් එක ගැන ඇහුවා, සිම්ටම් ඇනලයිස් කරා. ඊට පස්සේ රිස්ක් ෆැක්ටර්ස් ගැන අපි අහනවා. දැන් අපි DDs ටික ගත්තනේ. ඒ DDs වලට අනුව දැන් අපි උඩින්ම දින බ්‍රෙස්ට් කැන්සර්, ෆයිබ්‍රෝ ඇඩිනෝමා, බ්‍රෙස්ට් ෆයිබ්‍රොසිස්ටික් චේන්ජස්, මැස්ටයිටිස් ඒ වගේ දේවල් තමයි අපි තියන්නේ. ඒතකොට අපි අහනවා මොනවද අහන්නේ? ලැක්ටේෂන් අම්මා කෙනෙක්ද? ළමයෙක් අලුත් හම්බෙච්ච ළමයෙක් ඉන්නවද? ඒ ළමයාට කිරි දෙනවද? දැන් ළමයාගේ වයස කීයද? ඒ වගේ දේවල්. මොකද කිරි දෙන අම්මා කෙනෙක්ට පළවෙනි දවස් 4-5 වගේ කාලෙදී painful breast lump එකක් එනවා නම් ප්‍රධානම හේතුව තමයි mastitis. ඒක වෙල ටිපිකල් හිස්ටරි එකක් එක්කෙන ටිපිකල් ප්‍රසන්ටේෂන් එකක්. හරිද? එතකොට ඒ වගේ දේවල් අපිට ක්ලිනිකලි ඩයග්නෝස් කරන්න පුළුවන් mastitis කියලා. හරිද? එතකොට ඒක ඊට ට්‍රෝමා හිස්ටරි එක. ට්‍රෝමා හිස්ටරි එකක් තියෙනවා ෆැට් නෙක්‍රොසිස් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අර අපි කිව්වා වගේ දැන් එන්නෙන් අපි මේ DDs එක්ස්ක්ලූඩ් කරනවා. සයික්ලිකල් මැස්ටල්ජියා එකක් තියෙනවා නම් එතකොට ඒ වගේම ග්‍රැජුවල් ඉන්ක්‍රීස් ඉන් සයිස් නම් මොකද්ද? එතකොට ඒක ගොඩක් වෙලාවට benign fibrocystic changes. හරිද? ඊට පස්සේ long standing size එක එන්න වැඩි වෙන්නේ නැත්නම් එයාට size එක වැඩි වීමක් නැත්නම් මුකුත් nipple discharges, nipple changes මුකුත් නැත්නම් palpable පොඩි lump එකක් විතරයි නම් තියෙන්නේ ගොඩක් වෙලාවට adenoma එකක් වෙන්න පුළුවන්. හරිද? painless නම් adenoma එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ previous history එකක් තියෙනවා නම් mastitis වෙච්ච දැන් පොඩි ගැටිත්තක් වගේ අහු වෙනවා නම් ගොඩක් වෙලාවට මේ මොකද්ද මේ best abscess එකක් වෙන්න පුළුවන්. pain එකක් fever ඒවත් එක්ක එන abscess එකක් දැන් best abscess එකක් වෙන්න පුළුවන්. හරි ඒ වගේ. එතකොට ඒ වගේ තියෙනවා. එතන අපි DDs exclude කරනවා. DDs exclude කරන ප්‍රශ්න අහනවා. ඊගාවට දැන් breast cancer එකක් කියලා අපි හිතනවා නම් breast cancer එකක් exclude කරනදී අපි risk factors අහන්න ඕනේ. එතන breast cancer එකට තියෙන ප්‍රධාන risk factors තමයි මේ estrogen වලට තියෙන expose එක. estrogen වලට expose වෙන එක වැඩි වෙන breast cancer එකක් වෙන risk එක වැඩි. ඒතකොට මොනවද මේ estrogen වලට expose වෙන තියෙන අවස්ථා? ඒක තමයි nulliparity. nulliparity කියන්නේ ළමයි නැත්තම්. ඊට පස්සේ breastfeed කරලා නැත්තම්. OCP අරන් තියනවා නම් ඊගාට hormone replacement therapy අරන් තියනවා නම් early menarche, late menopause ඔන්න ඔය වගේ අවස්ථා ඇවිල්ලා ප්‍රධාන features වෙනවා මේ risk factors වෙනවා breast cancer එකට. ඒකට ඔන්න ඔය risk factors අනිවාර්යෙන් අහන්න ඕනේ. ඊට පස්සේ breast cancer එකක්ද කියලා බලන්න අපි metastatic features කියන්නේ complication යටද අහන්න ඕනේ metastatic features. ප්‍රධාන වශයෙන් breast එකක් met වෙන්න පුළුවන් තැන තමයි brain එක, bone, liver, lung. L2යි B2යි. liver, lung, bone, brain. bone වලට met වෙලාද කියලා අහන්නේ intractable back pain එකක්, bone pain එකක් තියනවාද? liver එකට met වෙලාද කියලා බලන්නේ abdominal pain එකක් තියනවාද? steatorrhea තියනවාද? pruritus තියනවාද? ඒ වගේ liver failure features තියනවාද කියලා අහන්න ඕනේ. ඊට පස්සේ lung එකට met වෙලාද කියලා බලන්නේ SOB, chronic cough, hemoptysis වගේ දේවල් තියනවාද? ඊට පස්සේ brain එකට met වෙලාද කියලා අහන්නේ headache, early morning headache වගේ features තියනවාද? seizure තියනවාද? ඒ වගේ දේවල් අහනවා. brain එකට met වෙලාද කියලා බලන්න. met වෙච්ච features අහනවා. හරි. ඕවා තමයි අපි history එකේදී ප්‍රධාන වශයෙන් breast lump එකක් තියෙන patient කෙනෙක්ගේ history එකේ include වෙන්න ඕන කොටස්. හරි. ඉස්සෙල්ලාම symptom analyze කරනවා. symptom analyze එකේදී lump එකේ history එක අහනවා. එතකොට කවද්ද ඉස්සෙල්ලාම notice කරේ කොහොමද progression එක, pain එකක් තියෙනවද, කොහොමද pain එකේ වෙනස් වීම තියෙන cyclical changes ඒවා තියෙනවද, nipple එකේ discharge මොනවා හරි තියෙනවද, nipple changes ඒ අර detect වෙලා තියෙනවද, ඒ වගේ දේවල් අහන්න ඕනේ. ඊට පස්සේ මේ DDs exclude කරන්න ඕනේ. DDs exclude කරද්දී ඉස්සෙල්ලාම DDs මොනවද කියලා අපි දැනගන්න ඕනේ. breast cancer එක DD එකක්, fat necrosis DD එකක්, ඊට trauma history එකක් තියෙනවද කියලා අහන්න ඕනේ. ඊට පස්සේ menstrual size එකත් මේ cycle එකත් එක්ක lump එකේ size එක වෙනස් වෙනවද, pain එක වෙනස් වෙනවද, එහෙමනම් ගොඩක් fibrocystic change එකක් වෙන්න පුළුවන්. කලින් TB history එකක් තියෙනවා නම් කියන්නේ chronic cough, weight loss, night sweats, previous history එකක් තියෙනවා නම් tuberculosis mastitis වෙන්න පුළුවන්. lactating mother කෙනෙක් නම් mastitis, breast abscess වෙන්න පුළුවන්. හරි? ඒ වගේ දේවල්. ඊට පස්සේ breast cancer එකක්ද කියලා suggest කරනවා නම් breast cancer එකකට බලපාන risk factors ටික අහන්න ඕනේ. early menarche, late menopause, nulliparity, breastfeeding කරලා තියෙනවද නැද්ද? breastfeeding කරලා නම් protective factor, breastfeed කරලා නැත්නම් risk factor එකක්, OCP, hormone replacement therapy ටික අහන්න ඕනේ. family history එකක් තියෙනවද කියලා අහන්න ඕනේ. ඒවා අහන්න ඕනේ. family history එක ආදී මොන හරි bowel මේ cancers, ඊට පස්සේ ovarian cancers, breast cancers වල history මේ family history එකක් තියෙනවද කියලා අහන්න ඕනේ.
ඊට පස්සේ මොකද්ද බ්‍රෙස්ට් කැන්සර් එකට අදාළව බ්‍රෙස්ට් එකේ තියෙන චේන්ජස් මොනවාරි තියෙනවද කියලා අහන්න ඕනේ. ඒ කියන්නේ ස්කින් චේන්ජස්, බ්ලඩ් ස්ටේන් ඩිස්චාර්ජස්, ඊට පස්සේ ස්කින් ටැදරින්, ඒ වගේ දේවල් අහන්න ඕනේ. ඊට පස්සේ loss of weight, loss of appetite අහන්න ඕනේ. metastatic වෙච්ච features අහන්න ඕනේ. ඒකෙදි ළඟට මෙට් වෙලාද කියලා බලන්න. SOB, hemoptysis, chronic cough. ඊට පස්සේ liver එකට නම් hypochondrial pain, loss of appetite, loss of weight, pruritus, steatoria, ඒ වගේ features අහන්න ඕනේ. බෝන් වලට නම් බෝන් පේන්, ඉන්ට්‍රැක්ටබල් බැක් පේන් අහන්න ඕනේ. බ්‍රේන් එකට නම් early morning headache, සීසර්ස් වගේ වහන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි අහන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි හිස්ටරි එකේදී ඉන්ක්ලූඩ් වෙන්න ඕන කොටස් ටික. හරි. ඊට පස්සේ හිස්ටරි එකේදී ඉතුරු ටික තියෙන පාස් මෙඩිකල් හිස්ටරි, පාස් සර්ජිකල් හිස්ටරි, ඩ්‍රග් හිස්ටරි, ඒ ටිකනේ. එතකොට පාස් මෙඩිකල් හිස්ටරි එකේදී කලින් බ්‍රෙස්ට් කැන්සර් තිබිලා තියෙනවද, මොනවා හරි කැන්සර්, ඕවේරියන් කැන්සර්, එන්ඩෝමෙට්‍රියල් කැන්සර්, මොනවා හරි වගේ කැන්සර් තියෙනවද කියලා අහන්න ඕනේ. සර්ජිකල් හිස්ටරි එකේදී වැදගත් වෙන්නේ අර වගේම වෙන බ්‍රෙස්ට් කලින් බ්‍රෙස්ට් සර්ජරි කරලා තියෙනවා නම් බ්‍රෙස්ට් කැන්සර් වලට එතකොට ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ ඩ්‍රග්ස් ගැන කතා කරද්දී OCP හිස්ටරි එක අවුරුදු 5කට වඩා වැඩිපුර OCP පාවිච්චි කරලා තියෙනවා නම්, ඊට පස්සේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි පාවිච්චි කරලා තියෙනවා නම් ඒක රිස්ක් ෆැක්ටර් එකක්. ඊට පස්සේ ෆැමිලි හිස්ටරි එකේදී බ්‍රෙස්ට් කැන්සර්, ඕවේරියන් කැන්සර්, ඊට පස්සේ බවල් කැන්සර්, එන්ඩෝමෙට්‍රියල් කැන්සර්ස් තියෙනවා නම් ඒක රිස්ක් ෆැක්ටර් එකක්. ඒවා අහන්න ඕනේ. ඊට පස්සේ සෝෂල් හිස්ටරි එක අහන්න ඕනේ. සෝෂල් හිස්ටරි එකේදී ඇල්කොහොල්, ස්මෝකින්, ඒවා ඊට පස්සේ ඒ වගේ දේවල් අහන්න ඕනේ. ඊට පස්සේ බ්‍රෙස්ට් ෆීඩ් කරන එක සම්බන්ධයෙන් නොලෙජ් එක, ඒ වගේ දේවල් අහන්න ඕනේ. ඒතර ඕක තමයි පළවෙනි අපේ ට්‍රිපල් ඇසෙස්මන්ට් එකේ පළවෙනි පියවර එකේදී හිස්ටරි එක්සැමිනේෂන් එකේ හිස්ටරි කොටස තමයි අපි දැන් ඔය කතා කරේ. හරි, අපි දැන් ට්‍රිපල් ඇසෙස්මන්ට් එකේ පළවෙනි පියවරේ හිස්ටරි එක ගැන කතා කරා. ඒකට අපිට කතා කරන්න තියෙන්නේ එක්සැමිනේෂන් එක ගැන. එක්සැමිනේෂන් එක ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම අපි කරන්න ඕන දේ තමයි පේෂන්ට්ගේ ජෙනරල් එක්සැමිනේෂන් එක. ඒසොර බ්‍රෙස්ට් එක්සැමිනේෂන් එක දැන් අපි එක්සැමිනේෂන් එක පොදුවේ ගත්තොත් එහෙම ඒකේ මූලික පියවරවල තමයි පේෂන්ට් ඉස්සෙල්ලාම අපි කවුද කියලා අඳුන්වලා දෙන්න. ඉන්ට්‍රොඩියුස් කරනවා අපි ගැන අපි ඉන්ට්‍රොඩියුස් කරනවා. ඊගාවට පේෂන්ට්ට ඉන්ට්‍රොඩියුස් කරන ප්‍රොසීඩියර් එක. ඊට පස්සේ පේෂන්ට්ගෙන් කන්සෙන්ට් එක ගන්නවා. ප්‍රිවසි එක දෙනවා, ඇඩික්වේට් ලයිට් සපයනවා. ඊට පස්සේ පේෂන්ට් අවශ්‍ය නම් චැපරෝන් කෙනෙක් ගන්න. දැන් මෙතන ෆීමේල් පේෂන්ට් කෙනෙක් නම් මේල් ડોක්ටර් කෙනෙක් නම් චැපරෝන් කෙනෙක් ඕනේ. ඊගාවට අපි කරන්නේ ජෙනරල් එක්සැමිනේෂන් එක. ඊට පස්සේ ස්පෙસિෆික් එක්සැමිනේෂන් එක. ජෙනරල් එක්සැමිනේෂන් එකෙන් පස්සේ ස්පෙસિෆික් එක්සැමිනේෂන් එකේදී බෙස්ට් එක්සැමිනේෂන් එකක් නම් අපිට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ ඉන්ස්පෙක්ෂන් එකයි, පැල්පේෂන් එකයි. ඔස්කල්ටේෂන් පර්කෂන් මෙතන නැහැ. ඊට පස්සේ අපි ගත්තම මොකද්ද ජෙනරල් එක්සැමිනේෂන් එක. ජෙනරල් එක්සැමිනේෂන් එකේදී කරන්න ඕනේ පේෂන්ට් well looking the, ill looking the, lying comfortably on the bed, uncomfortably on the bed. ඊට පස්සේ patient විතර දැන් patient cachectic නම් cachectic the obese the cachectic නම් patient loss of weight, loss of appetite නිසා එක වෙන්න පුළුවන් හේතුව. ඊගාවට patient icterus ද, pallow ද, upper limb swelling තියනවාද, ඊට පස්සේ neck vein engorge වෙලා තියනවාද, ඊගාවට lower limb swelling තියනවාද, ඊට පස්සේ ඔය ටික බලන්න ඕනේ. ඒතර මේ ජෙනරල් එක්සැමිනේෂන් එකේදී මේ ටික බලන්න හේතු දෙනවා. දැන් patient ill looking ඊට පස්සේ cachectic වගේ වෙන්න පුළුවන්. මොනවද දැන් well looking cachectic වෙන්න බෑ. මොකද cachectic නම් well looking වෙන විදියක් නැහැ නේ. ill looking cachectic කරනවා නම් ගොඩක් වෙලාවට loss of appetite, loss of weight නිසා වෙන්න පුළුවන්. එතකොට මේ cancer ගැන loss of weight and loss of appetite කියන්නේ මොකද්ද? ඒක ගොඩක් වැදගත්. දැන් අපි loss of appetite කියන එක නිකන් history එකක් ගන්නකොට අහන්නේ කොහොමද? ඔයාලට කෑම අරුචියක් වගේ තියෙනවද කියලා. ඒ කෑම අරුචිය කියන එක නෙමෙයි ඇත්තටම loss of appetite කියලා කියන්නේ. loss of appetite කියලා කියන්නේ patient කලින් කන්න ආසම කෑමකුත් දැන් කන්න කැමති නැත්නම් තමයි loss of appetite කියලා කියන්නේ. සමහරක් කට්ටිය කෑම කන්න අපිරියයි. එනකොට එයා කලින් කන්න ගොඩක් ආස කෑමක් දුන්නොත් එයාට කන්න පුළුවන්. ඒකට ඒක loss of appetite නෙමෙයි. හරි. එතකොට මේ කැන්සර්ස් වලදී loss of weight එක කියන්නේ loss of appetite එකක් එක්ක. ඒ වුණාට thyrotoxicosis වලදී loss of weight එකක් එනවා. හැබැයි ඒක එන්නේ loss of appetite එක නෙමෙයි. appetite එක හොඳයි. ඒ වුණාට මේ weight loss එකක් වෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් diabetic mellitus වලදී මේ polyphagia කෑම හොඳට කනවා. ඒ වුණාට weight loss එකක් වෙනවා. හරි. ඒ වගේ තමයි තියෙන්නේ.
ඊගාවට දැන් අපි ඒකට ඉස්සෙල්ලම මොකක්ද කිව්වේ මේ එක්සැමිනේෂන් එකේදී general examination එක කරනවා. general examination එකේදී patient well looking the ill looking the lying comfortably on the bed or uncomfortably on the bed, pallor, icterus, clubbing, upper limb edema, dilated neck veins ඒ ටික බලන්න ඕනේ. ඊට පස්සේ ස්පෙસિෆික් එක්සැමිනේෂන් එකට යනකොට ඉන්ස්පෙක්ෂන් එකට යනවා. ඉන්ස්පෙක්ෂන් එකේදී අපි patient එක එක්ස්පෝස් කරන්න ඕනේ ඉන දක්වා සම්පූර්ණයෙන් breast දෙකම එක්ස්පෝස් කරන්න ඕනේ. එක breast එකක් විතරක් එක්ස්පෝස් කරලා මේක කරන්න බෑ. ඊට පස්සේ එක්ස්පෝස් කරලා හොඳට ඇඩික්වේට් ලයිට් දීලා අපි බලනවා patient ගේ breast දෙකේ මොකක් හරි asymmetry එකක් තියෙනවද? breast දෙකේ asymmetry එකක් තියෙනවද? ඊට පස්සේ visible lump එකක් තියෙනවද? visible pulsation තියෙනවද? ඊට පස්සේ nipple changes තියෙනවද? skin changes තියෙනවද? ඊට පස්සේ මේ breast එකේ swelling එකක් තියෙනවද? venous engorgement එකක් තියෙනවද? ulcers තියෙනවද? ඔන්න ඔය කියන features ටික අපි බලනවා. nipple discharge තියෙනවද? nipple deviation තියෙනවද? හරි. එන්න ඒ ටික අපි බලනවා. හරිද? එතකොට අර අපි මේක ගත්තම enlargement එක ගත්තමත් ඒක quadrant wise බලන්න ඕනේ. upper outer quadrant එකේද upper inner quadrant එකේ lower outer lower inner ඒ quadrant wise ඒ වගේ enlargement තියනවාද කියලා බලනවා. ඊට පස්සේ skin changes බලන්න ඕනේ. ඒකේ ulcers, pudiorange appearance. මොකද pudiorange appearance කියන්නේ? pudiorange appearance කියලා කියන්නේ දෙහි ලෙල්ලක හැඩේ තිත් අර හිල් වගේ දෙන හිල් දෙමේ කියන්නේ අර ස්කින් එක ඇතුළට තල්ලු වෙච්ච ගතියක්. හරිද? ඒක ගොඩක් වෙලාවට එන්නේ අපි සස්පෙන්ෂන් ලිගමන්ට් වලට එක්ස්ටෙන්ඩ් වෙලා තිබ්බොත් කැන්සර් එක. ඊට පස්සේ ඩිස්කලරේෂන් එන්න පුළුවන්. ඩිස්කලරේෂන් එන්න පුළුවන් ඉස්කීමියා නිසා. ඊට පස්සේ venous engorgement නිසා එන්න පුළුවන්. අල්සර්ස් එන්න පුළුවන් ඉස්කීමියා නිසා. venous ulcers එන්න පුළුවන් venous engorgement එක නිසා. හරි. ඔය ටික තමයි අපි ඉන්ස්පෙක්ෂන් එකේදී බලන්නේ. ඊට අමතරව patient අත් දෙක උස්සන්න කියලා බලන්න ඕනේ skin tethering. ස්කින් ටැදරින් නම් pudiorange appearance එක prominent වෙනවද කියලා බලන්න ඕනේ. මොකද හේතුව අත් දෙක උස්සද්දී අපේ chest wall එක thoracic wall එක stretch වෙනකොට අපේ suspensory ligament උත් stretch වෙනවා. ඒක එතකොට pudiorange appearance එක prominent වෙනවා. ස්කින් ටැදරින් අපිට බලා ගන්න පුළුවන්. ඊගාවට අපි palpation එකට යනවා. palpation එකට යද්දී අපි ප්‍රධාන වශයෙන්ම quadrant wise palpate කරන්න ඕනේ. ඒකෙදී lower upper outer quadrant එක, lower outer inner quadrant එක, upper outer quadrant එක, upper inner quadrant එක, ඊට පස්සේ nipple එක, ඊට පස්සේ මේ axillary tail එක ඔන්න ඔය කියන කොටස් ටිකක් palpate කරන්න ඕනේ. ඒ palpate කරද්දී lump එකක් කොහේ හරි අහු වෙනවද කියලා බලන්න ඕනේ. tenderness එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. හැමතිස්සෙම contralateral breast එකත් එක්ක compare කරන්න ඕනේ. patient කොහේ හරි area එක pain එකක් complain කරනවා නම් ඒක අන්තිමට examine කරන්න ඕනේ. ඊට පස්සේ අපි lump එකක් අපිට අහු වෙනවා නම් ඒ lump examination එකක් කරන්න ඕනේ. ඊට පස්සේ examination inspection එකේදී තව දෙයක් කියන්න මතකුණා. patient nipple discharge එකක් ගැන කියනවා නම් ඒ උනට දැන් අපිට nipple discharge එක බලා ගන්න බැරි නම් patient කියන්න ඕනේ squeeze කරන්න කියලා. කරලා nipple එකේ discharge එකක් තියෙනවද කියලා බලනවා. ඒ තියෙනවා නම් nipple discharge එක ඒක blood stained නැද්ද කියලා බලා ගන්න ඕනේ. ඊගාවට දැන් අපි palpate කරද්දී quadrant wise ඒ ටික බැලුවා. ඊට පස්සේ lump එකක් palpate වුණොත් එහෙම lump examination එකට යන්න ඕනේ. ඒකේ lump එකේ size එක, site එක, shape එක, regular margin ද, irregular margin ද, surface එක smooth ද නැත්නම් irregular ද, ඊට පස්සේ painful ද, tender ද, warm to touch ද, mobile ද, skin එකට attach වෙලාද, underlying tissue වලට attach වෙලාද, subcutaneous tissue වලට attach වෙලාද, ඊට පස්සේ punctum එකක් තියෙනවද නැද්ද? punctum එකක් තියෙනවා sebaceous cyst වගේ නම් punctum එකක් තියෙනවද නැද්ද? ඊට පස්සේ මොකද්ද ඒ ටික බලනකොට pulsatile ද pulsation තියෙනවද? ඊට පස්සේ reduce කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඒක මොකද්ද fluctuation තියෙනවද? ඊට පස්සේ translucency එක කොහමද? ඔය කියන ඔක්කොම ටික අපි මේ lump examination එකක් කරන විදියට ඒකේ කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ ටික බලනවා palpation එකේ ඔය ටික. ඊට පස්සේ අන්තිමට බලන්න ඕන දේ තමයි මේ lymph node. ඒකේ තියෙන axillary lymph node බලන්න ඕනේ. anterior, posterior, central, medial, anterior, posterior, lateral, central, medial. ඔන්න ඒ කියන තැන් වල බලන්න ඕනේ axillary lymph node enlargement එකක් තියෙනවද කියලා. axillary lymph node enlargement එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට breast cancer එකක් met වෙලා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ තියෙන lump එකක් අහුනොත් එimhe axillary lymph node එකේ movable ද එහෙම නැත්නම් fixed ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ supraclavicular lymph node, infraclavicular lymph node සහ intramammillary lymph node enlargement එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඔය ටික තමයි ප්‍රධානම ටික අපිට
එක්සමිනේෂන් එකේදී බෙස්ට් එක්සමිනේෂන් එකේදී කරන්න තියෙන. ඒතර ඔය බෙස්ට් එක්සමිනේෂන් එකේදී ඔය ෆීචර්ස් වලින් මොනවද කැන්සර් එකක් සස්පෙක්ට් කරන්නේ? ගොඩක් වෙලාවට කැන්සර් එකක් එන්නේ කොමන්ලි එන්නේ අප අවුටර් කොඩ්ඩන්ට් එකේ තමයි එන්නේ. ඒක අප අවුටර් කොඩ්ඩන්ට් එකේ තමයි ප්‍රධාන වශයෙන් මොනවා වෙන්නේද? ෆයිබ්‍රොසිස්ටික් චේන්ජස් උත් එන්නේ. ඒ කියන්නේ ඇන්ඩිත් එන්නේ. ඒ කියන්නේ මොනවද මේ abrasion or normal developmental involution කියන කොටස. ඒ කියන්නේ ඇන්ඩි කියන එකත් එන්නේ ගොඩක් වෙලාවට අප අවුටර් කොඩ්ඩන්ට් එකේ. කැන්සර් එන්නේ අප අවුටර් කොඩ්ඩන්ට් එකේ. එතකොට කැන්සර් එකක් සස්පෙක්ට් කරනවා නම් ඕවර්ලයින් ස්කින් චේන්ජස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොනවද? ස්කින් ටැදරින්, nipple discharges, ඊට පස්සේ pudendal appearance, ඊට පස්සේ introductive carcinoma නම් paget disease ඒ වගේ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට painless, hard lump එකක් එන්නේ, irregular lump එකක්, margins irregular වෙන්න ඕනේ. ඒ වගේම smooth නෑ, ill defined, well defined නම් ගොඩක් වෙලාවට fibroadenoma වෙන්නේ. nipple discharge එක ගොඩක් වෙලාවට blood stained nipple discharge එකක් එන්නේ. ඊට පස්සේ lymph node palpation එකකුත් තියෙනවා නම් ගොඩක් වෙලාවට කැන්සර් එකක් කියලා අපිට එක්සැමිනේෂන් එකෙන් සස්පෙක්ට් කරන්න පුළුවන්. එතකොට අපි දැන් කතා කරා මොකද්ද දෙකක් මොනවද හිස්ටරි එකයි එක්සැමිනේෂන් එක. කියන්නේ අපේ ත්‍රිපල් ඇසෙස්මන්ට් එකේ පළවෙනි කොටස අපි කතා කරලා ඉවරයි. එතකොට හිස්ටරි එකේ තියෙන ෆීචර්ස්, රිස්ක් ෆැක්ටර්ස්, හිස්ටරි එකේදී ඒකේ ප්‍රොග්‍රෙෂන් එක රැපිඩ්ලි එන්ලාර්ජ් වෙනවා නම් ඊට පස්සේ රිස්ක් ෆැක්ටර්ස් උත් ඔක්කොම තියෙනවා නම් පේෂන්ට්ගේ ඒකත් එක්ක එක්සැමිනේෂන් ෆීචර්ස් උත් බෙස්ට් කැන්සර් එකට ගොඩාක් සජෙස්ටිව් නම් එතකොට අපිට මේක බෙස්ට් කැන්සර් එකක් කියලා ක්ලිනිකලි ඩයග්නෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි ඉන්වෙස්ටිගේෂන් එකට යන්නේ මේක කන්ෆර්ම් කරන්න. ඒතකොට අපි හැමතිස්සෙම සර්ජරි වලදී ඉන්වෙස්ටිගේෂන්ස් වලට යද්දී ප්‍රධාන වශයෙන් ඉන්වෙස්ටිගේෂන් වර්ග දෙකක් කරනවා. ඩිසීස් එක කන්ෆර්ම් කරන්න ඉන්වෙස්ටිගේෂන් සහ පේෂන්ට් සර්ජිකල් ෆිට්නස් එක බලන්න. يعني සර්ජිකල් ප්‍රොසීඩියර් එකට පේෂන්ට් දාන්න කොච්චර ෆිට්ද කියලා බලන්න අපි ඉන්වෙස්ටිගේෂන් කරනවා. මේ ඉන්වෙස්ටිගේෂන් වර්ග දෙකම අපිට කරන්න වෙනවා. මෙතනදී පේෂන්ට්ගේ ඉන්වෙස්ටිගේෂන් වර්ග දෙකම අපිට කරන්න වෙනවා. හරි, ඊට පස්සේ අපි කතා කරමු ත්‍රිපල් ඇසෙස්මන්ට් එකේ ඊගාව පියවරේදී මොනවද අල්ට්‍රාසවුන්ඩ් ඉමේජින් සහ හිස්ටෝපැथොලොජිකල් ඉන්වෙස්ටිගේෂන් කරන්නේ කොහොමද කියලා. හරි, ඊගාවට අපි කතා කරමු දැන් අපි කතා කරා බ්‍රෙස්ට් ලම්ප් එකක් එක්ක යන පේෂන්ට් කෙනෙක්ට ත්‍රිපල් ඇසෙස්මන්ට් එකෙන් තමයි අපි ඇසෙස් කරන්නේ. ඒකේ ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි හිස්ටරි සහ එක්සැමිනේෂන් ගැන කතා කරා. ඒකෙදි එක්සැමිනේෂන් එක අපි කම්ප්ලීට් කරන්න අපිට පුළුවන් ඇබ්ඩොමිනල් එක්සැමිනේෂන් එක, ඊට පස්සේ වැජයිනල් එක්සැමිනේෂන්, ඊට පස්සේ ඩිජිටල් රෙක්ටල් එක්සැමිනේෂන් එක, ස්කැල්ප් එක බලන එක, ලම්බ ස්පයින් එක සහ රෙස්පිරේටරි සිස්ටම් එක්සැමිනේෂන් කරන එක එකමගින් අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. එතකොට මේ කම්ප්ලීට් කරන එකේ රෂනල් එක තමයි රෂනලයිස් කරන්නේ. මේකේ බ්‍රෙස්ට් කැන්සර් එකක් සස්පෙක්ට් කරනවා නම් අපි බ්‍රෙස්ට් කැන්සර් එක මෙට් වෙන්න පුළුවන් තැන් විදිහට අපි කියවනේ බ්‍රේන් එක, බෝන්, liver, lungs නේ. එතකොට respiratory tract එක බලලා ඒකෙන් pleural effusion, ඊට පස්සේ air entry එකේ වෙනසක් තියෙනවද, consolidation තියෙනවද කියලා බලලා අපිට ඒකෙන් ගන්න පුළුවන් respiratory tract එකට මෙට් වෙලාද තියෙනවද කියලා අපිට clue එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිජිටල් රෙක්ටල් එක්සැමිනේෂන් එකක් කරන්න පුළුවන්. පවුච් ඔෆ් ඩග්ලස් එකේ මොන හරි නොඩියුල්ස් අවු වෙනවද කියලා. ඊට පස්සේ වෙජයිනල් එක්සැමිනේෂන් එකේදී අපිට ඕවේරියන් ලම්ප්ස් තියෙනවද කියලා බලන්න පුළුවන්. කොකන්බර්ග් ටියුමර්ස් උත් රිස්ක් ෆැක්ටර් එකක්. ඊට පස්සේ ඇබ්ඩොමිනල් එක්සැමිනේෂන් එකේදී හෙපටොමෙගලි එසයිටිස් තියෙනවද කියලා බලන්න පුළුවන්. liver met වෙලාද කියලා බලන්න. ස්කැල්ප් එකේ ලම්ප් තියෙනවද කියලා බලන්න පුළුවන්. ස්කැල්ප් එකට met වෙලාද කියලා බලන්න. අපි දන්නවා තයිරොයිඩ් කැන්සර් වලදී ස්කැල්ප් එකට met වෙලා ස්කැල්ප් ලම්ප් එනවා. ඊට ලම්බ ස්පයින් එකේ ටෙන්ඩනස් එක බලන්න පුළුවන්. restricted movements බලන්න පුළුවන්. ලම්බ ස්පයින් එකට කියන්නේ ස්පයිනල් කෝඩ් එකට මේක met වෙලාද කියලා බලන්න. ඒවා අපි කිව්වේ මේ එක්සැමිනේෂන් එක කරද්දී එක්සැමිනේෂන් එක කම්ප්ලීට් කරන්න අපිට රෂනලයිස් කරලා ඒ කියන කොටස් ටික කරන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් තියෙන්නේ අපි කලින් කතා කරපු ජෙනරල් එක්සැමිනේෂන් එක සහ බ්‍රෙස්ට් එක්සැමිනේෂන් එකයි ඇක්සලරි ලිම්ෆ් නෝඩ් පැල්පේට් කරන එක තමයි ප්‍රධාන වශයෙන් ඉන්වෙස්ටිගේෂන් වලට තියෙන්නේ. එක්සැමිනේෂන් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ දෙවෙනි සහ තුන්වෙනි පියවර වලට. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් වලට. ඉන්වෙස්ටිගේෂන් වල පළවෙනි කොටස තමයි රේඩියෝලොජිකල් ඇසෙස්මන්ට්. ඊගාව කොටස තමයි පැතොලොජිකල් ඇසෙස්මන්ට්. ඒකට රේඩියෝලොජිකල් ඇසෙස්මන්ට් කියලා කියන්නේ ඉමේජින්, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, මෙමෝග්‍රෑම්, CT. ප්‍රධාන වශයෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් සහ මෙමෝග්‍රෑම්. පැතොලොජිකල් ඇසෙස්මන්ට් කියලා කියන්නේ අපි කලින් කිව්වා හිස්ටොලොජිකල් ඉන්වෙස්ටිගේෂන්. ඒ කියන්නේ FNAC කියන්නේ සයිටොලොජිකල් ඉන්වෙස්ටිගේෂන්, ට්‍රූ කට් බයොප්සි කියලා කියන්නේ මොකද හිස්ටොලොජිකල් ඇසෙස්මන්ට්. හිස්ටොලොජිකල් ඉන්වෙස්ටිගේෂන් එක. එතකොට මෙතන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකයි මෙමෝග්‍රෑම් එකයි ගත්තයින් පස්සේ යංග් පේෂන්ට්ලට, යං ෆීමේල්ලට ප්‍රධාන වශයෙන්ම හොඳම ඉමේජින් මෙතඩ් එක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. හරිද? හැබැයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකට වඩා මෙමෝග්‍රෑම් එක හොඳයි
එල්ඩර්ලි කටට ගැන වයස අවුරුදු 35ට අඩු පේෂන්ට්ලා ගත්තොත් එහෙම ඒගොල්ලන්ට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක ඉමේජින් වලට හොඳයි. වයස අවුරුදු 35ට වැඩි කෙනෙක් ගත්තොත් මෙමෝග්‍රෑම් එක තමයි හොඳ. මොකද හේතුව බ්‍රෙස්ට් එක ගොඩක් එල්ඩර්ලි වෙන්න ඩෙන්ස් ගතිය අඩු වෙනවා. යං කට්ටියගේ බ්‍රෙස්ට් එකේ ඩෙන්ස් ගතිය වැඩි. ඒ ඩෙන්ස් ගතිය වැඩි නිසා යං පේෂන්ට්ලාට ඒ කියන්නේ අවුරුදු 35ට වඩා අඩු පේෂන්ට්ලාට අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක හොඳයි. එතකොට වයස අවුරුදු 35ට වැඩි කෙනෙක්ට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක ඉමේජින් වලට පාවිච්චි කරනවා නම් ෆර්දර් ඇසස්මන්ට් වලට මෙමෝග්‍රෑම් එකට යන්න වෙනවා. මෙමෝග්‍රැෆි එකට යන්න වෙනවා. හරි. මොකද හේතුව වයස අවුරුදු 35න් පස්සේ එල්ඩර්ලි වෙන්න බ්‍රෙස්ට් එකේ ඩෙන්ස් එක අඩු වෙනවා. එතකොට අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් ගන්න ඉමේජ් එකට වැඩිය ඇඩිෂනලි අපිට මෙමෝග්‍රෑම් එකටත් යන්න වෙනවා ෆර්දර් ඇසස්මන්ට් එකකට. හරිද? එතකොට ඒක තමයි ඉතින්. එතකොට අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදී බලා ගන්න පුළුවන් පැල්පබල් ලම්ප් එක තියෙන ලොකේෂන් එක හරියට ඊට යම්තරව ඉන්විසිබල් ඉන්පැල්පබල් ලම්ප් ඇතුලේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ලම්ප් එකේ ඉරෙගියුලරිටිද, يعني රෙගියුලර් ලම්ප් එකක්ද ඉරෙගියුලර් ලම්ප් එකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඇක්සිලරි ලිම්ෆ් නෝඩ් බලා ගන්න පුළුවන්. ලෝකල් ඉන්වේෂන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එකොජෙනිසිටි එක බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඒතර අල්ට්‍රාසවුන්ඩ් එකේදී තියෙන වාසි තමයි ඒක ඕන වෙලාවක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අවේලබල් හැමතිස්සෙම less expensive. patient ප්‍රිපෙයාර් කරන්න ලොකුවට උවමනාවක් නැහැ. ඒ නිසා අපිට ඒක කරන්න ලේසි. ඩිස්ඇඩ්වාන්ටේජ් ගත්තාන් පස්සේ මෙමෝග්‍රෑම් එකකට සාපේක්ෂව අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක less accurate. ඒ කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකට වඩා හොඳම accurate වෙන්නේ මෙමෝග්‍රෑම් එක. ඒකයි අපිට අවුරුදු 35ට වැඩි patient කෙනෙක්ගේ breast එකේ dens එක අඩු නිසා ඒගොල්ලන්ට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා අපිට ෆර්දර් ඇසස්මන්ට් එකට මෙමෝග්‍රෑම් එකට යන්න වෙන්නේ. ඒ නිසා මෙමෝග්‍රෑම් එක තමයි එල්ඩර්ලි කට්ටියට හොඳම ඉමේජින් මෙතඩ් එක. එතකොට මේ මෙමෝග්‍රෑම් එකේදී කොහොමද අපි කැරක්ටරිස්ටික්ලි මේක බ්‍රෙස්ට් කැන්සර් එකක් කියලා අඳුරගන්නේ? බ්‍රෙස්ට් කැන්සර් එකක් කියලා අඳුරගන්න මෙමෝග්‍රෑම් එකේ ප්‍රධාන ෆීචර්ස් තියෙනවා. ඒව තමයි මයික්‍රෝකැල්සිෆිකේෂන්, ස්පෙකියුලේටඩ් අපියරන්ස්, ඩර්මල් ඉඩීමා සහ ඩිස්ටෝර්ටඩ් ආකිටෙක්චර්. ඔන්න ඔය කියන කොටස් හතරෙන් අපිට ඔන්න ඔය කියන වර්ග හතරෙන් අපිට පුළුවන් බ්‍රෙස්ට් කැන්සර් එකක් මේ මෙමෝග්‍රෑම් එකකින් අඳුරගන්න. හරිද? එතකොට අල්ට්‍රාසවුන්ඩ් කැන්සර් මෙමෝග්‍රෑම් එක කරනවා ඉමේජින් විදියට. CT ස්කෑන් ගොඩක් වෙලාට කරන්නේ සර්ජරි එකට යොමු කරනවා නම් තමයි අපි කරන්නේ. ගොඩක් වෙලාට බ්‍රෙස්ට් කැන්සර් එකේදී බ්‍රෙස්ට් ලම්ප් එකේදී CT පාවිච්චි කරනවා ගොඩක් අඩුයි. පාවිච්චි කරන අල්ට්‍රාසවුන්ඩ් කැන්සර් මෙමෝග්‍රෑම්. ඊට පස්සේ අපි පැතොලොජිකල් ඇසස්මන්ට් වලට යනවා. ඒකෙදී පළවෙනියට තියෙන්නේ FNAC එක. FNAC කියන්නේ ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි. ඒක කරන මෙතඩ් එක මොකක්ද කියලා ඔයගොල්ලෝ බලා ගන්න. ඒකේ OPD ප්‍රොසීඩර් එකක් තමයි ඒක කරන්නේ. ඒකෙදී අපි ලම්ප් එකෙන් කොටසක් අරගෙන නීඩල් එකකින් ඒක සෙන්ඩ් කරනවා සයිටොලොජි රිපෝට් එකක් ගන්න. ඒ සයිටොලොජි රිපෝට් එකේ ප්‍රධාන කාණ්ඩ පහක් එනවා C1, C2, C3, C4, C5 කියලා. C1 කියලා කියන්නේ අපි යවපු සාම්පල් එකේ inadequate කියන එක. C2 කියලා කියන්නේ benign. C3 කියලා කියන්නේ intermediate cytology. C4 කියලා කියන්නේ suggestive of malignancy. C5 කියලා කියන්නේ malignancy කියලා. හරිද? ඔන්න ඔය කියන කාණ්ඩ පහෙන් තමයි අපිට FNAC එකේ රිපෝට් එක එන්නේ. හරිද? එතකොට අපි දැන් patient ආවා. දැන් මොඩ සමරි එකක් මම කියන්නම්. patient එනවා breast lump එකක් කියාගෙන අපි triple assessment එක දානවා patient assess කරන්න. first එකේදී history ගන්නවා, examine කරනවා, investigation වලට එනවා. investigation වලදී ඉස්සෙල්ලම imaging කරනවා. ඒකේදී ultrasound scan එක ප්‍රධාන වශයෙන් කරනවා. අවුරුදු 35ට වඩා අඩු කෙනෙක් නම් අවුරුදු 35ට වැඩි කෙනෙක් නම් මෙමෝග්‍රෑම් එක තමයි හොඳ. කරලා palpable lump එක මොකද visible lump එකේ තියෙන location එක හරියට මේව කරගන්නවා. ඊට පස්සේ local invade වෙලාද කියලා බලනවා. locally invade වෙලාද කියලා බලනවා. impalpable lump තා තියෙනවද කියලා බලා ගන්නවා. external lymph node වලට involvement එකක් තියෙනවද කියලා බලනවා. ඒ ටික අපිට මෙමෝග්‍රෑම් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සයිටොලොජි රිපෝට් එකක් ගන්න FNAC එකක් කරනවා. FNAC එක OPD ප්‍රොසීඩර් එකක්. ඒකෙදී අපිට රිපෝට් එකේ ඉන්නේ C1 to C5. C1 කියලා කියන්නේ inadequate, C2 කියන්නේ benign breast benign condition එකක්, C3 කියලා කියන්නේ intermediate, C4 කියලා කියන්නේ suggestive of malignancy, C5 කියලා කියන්නේ malignant condition එකක් කියලා තමයි රිපෝට් එකේදී එන්නේ. එතකොට මේ FNAC එක malignant කියලා આવොත් හරි එතනින් එහාට එක malignant condition එකක් කියලා අපි දන්නවා. ඒක malignant කියලා diagnosis එක ආවේ නැත්නම් අපි suggestive of malignancy වගේ condition එකක් ආවෙලා. ඒක suggestive of malignancy වගේ આવොත් එimhe අපිට further investigation එකකට යන්න ඕනේ. අපිට පුළුවන් වුණා further FNAC report එකක් ගන්න පුළුවන්. FNAC දෙකකට වඩා අපිට
මේ රිපීට් කරලා වැඩක් නැහැ. එතකොට අපිට කරන්න වෙන්නේ ඊගවට true cut biopsy එක. true cut biopsy කියලා කියන්නේ core biopsy එක. දැන් අපි core biopsy එකම thyroid එකේ ඉන්වෙස්ටිගේට් කරන්න pathological assessment එකට core biopsy ගන්න නැහැ. මොකද හේතුව thyroid gland එක highly vascular. ඒ නිසා core biopsy ගන්න නැහැ. bleed වෙන්න risk එක වැඩි නිසා. එතකොට අපිට breast එකේදී lump එකක් තිබ්බොත් අපිට core biopsy එකක් කරන්න පුළුවන් FNAC එක suggestible malignancy වගේ කියන්නේ non diagnostic වුණොත් එහෙනම් FNAC එක අපිට ඊගාට මේකක් කරන්න පුළුවන්. ඒතකොට දැන් අපි FNAC එකේදී කරන්නේ cytology නේ. cytology කියන්නේ cells තමයි බලන්නේ. ඒ cell විතරක් බලලා අපිට malignant කියලා හරියටම කියාගන්න බැරි අවස්ථාවල අපිට පුළුවන් histology එකක්. කියන්නේ පටකේ බලන්න. tissue එක බලන්න. ඒතකොට histological report එකක් ගන්න තමයි අපි true cut biopsy එක යවන්නේ. හරිද? එතකොට true cut biopsy එකේදී අපිට පුළුවන් මේක හරියටම malignant benign ද කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන receptors බලන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් cancer එක. breast cancer එකේ තියෙන receptors වර්ග තමයි estrogen receptor, progesterone receptor සහ HER2 receptors. මේකේ estrogen receptor, progesterone receptors තියෙනවා නම් ඒකේ prognosis එක ගොඩක් හොඳයි cancer එකේ. හරිද? ඒ කියන්නේ අපිට එතකොට hormonal treatment දීලා ඒක කියෝ කරන්න පුළුවන්. ඒක size එක අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ HER2 receptors තියෙනවා නම් prognosis එක poor. හරිද? ඒ විදිහට තමයි අපි ගන්නෙ. එතකොට ඒ ටික අපිට ගන්න පුළුවන් ඉන්වෙස්ටිගේෂන් විදියට ඔන්න ප්‍රධාන ඉන්වෙස්ටිගේෂන් වර්ග දෙකයි ඉමේජින් සහ පැතොලොජිකල් ඇසෙස්මන්ට්. ඉමේජින් වලදී කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක සහ මෙමෝග්‍රෑම් එක. පැතොලොජිකල් ඇසෙස්මන්ට් වලදී FNAC සයිටොලොජි රිපෝට් එක. ඒක non diagnostic නම් true cut biopsy එකට යන්න පුළුවන් histological report එකක් ගන්න. ඊට පස්සේ අපිට තව ඉන්වෙස්ටිගේෂන් කරන්න පුළුවන්. අපි කිව්වා ප්‍රධාන වශයෙන් diagnosis investigation සහ patient ගේ fitness එක බලන්න ඒවා. ඒතර diagnostic ඒවා තමයි අපි දැන් කතා කරේ. ඊට අමතරව අපිට කරන්න පුළුවන් කොච්චරක් දුරට දැන් මේක මෙට් වෙලාද කියලා බලා ගන්න. හරි. ඒතර මෙට් වෙලාද කියලා බලා ගන්න අපිට කරන්න පුළුවන් chest x-ray එකක්. හරිද? chest x-ray එකකින් බලා ගන්න පුළුවන් අපිට lung වලට මෙට් වෙලාද, pleural effusion තියනවාද, consolidation තියනවාද, lesion metastatic lesion තියනවාද lung එකේ ඒව බලා ගන්න පුළුවන්. ultrasound scan එකක් කරොත් liver secondaries තියනවාද, liver enlargement තියනවාද, ascites තියනවාද, Kuchenberg tumors තියනවාද කියලා ඒ වගේ බලා ගන්න පුළුවන්. bone scan කරන්න පුළුවන්. CT scan එකක් කරලා බලන්න පුළුවන්. skeletal survey කරන්න පුළුවන්. liver function test කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් metastatic වෙලා met වෙලා තියනවාද කියලා බලා ගන්න. හරිද? එතකොට මේ මෙට් වෙලා තියෙනවද කියලා බලා ගන්න එකේ ප්‍රධාන වැදගත්කම තමයි මේක අපි ස්ටේජ් කරන්න ඕනේ. දැන් ටියුමර් එක ස්ටේජ් කරන්නේ breast cancer එක TNM classification එකෙන්නේ. එතකොට TNM staging වලදී T කියලා කියන ටියුමර් එක. එතකොට ටියුමර් එක ගත්තම ටියුමර් එක තියෙනවා T1, T2, T3, T4. T1 කියලා කියන්නේ less than 2 cm lump එකක්. T2 කියලා කියන්නේ 2 to 5 cm. 3 කියලා කියන්නේ more than 5 cm. 5 කියලා කියන්නේ ඕනම size එකක් chest wall එකට හරි skin එකට හරි attach වෙලා දෙන නම් අපි ඒක T4 කියලා තමයි ගන්නෙ. ඊට පස්සේ N කියලා කියන්නේ nodal involvement එක. N node කියලා කියන්නේ nodal involvement එකක් නෑ. N1 කියලා කියන්නේ ipsilateral axial lymph node involvement එකක් තියෙනවා. හැබැයි mobile. ඊට පස්සේ N2 කියලා කියන්නේ ipsilateral axial lymph node involvement එකක් තියෙනවා fixed. N3 කියලා කියන්නේ supraclavicular, infraclavicular හෝ intramammillary lymph node involvement එකක් තියෙනවා. හරි. ඊට පස්සේ M ගත්තාම පස්සේ M node M1 කියලා තියෙනවා. M node කියලා කියන්නේ මෙට් වෙලා නැහැ. M1 කියලා කියන්නේ මෙට් වෙලා. ඒතොර patient අපි අර history එකේදී අහනවානේ මෙට් වෙච්ච features early morning headache, ඊට පස්සේ chronic cough, hemoptysis තියෙනවා. එයාට abdominal pain තියෙනවා. intractable back pain දිනවා. එතකොට අපි ඔය කියන ඉන්වෙස්ටිගේෂන් කරද්දී අපි chest x-ray එකේදී metastatic lesion එකක් දකිනවා lung එකේ. ඊට පස්සේ CT එකේදී bone එක brain එකට මෙට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. liver එකට මෙට් වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ultrasound scan එකේදී liver secondaries බලා ගන්න පුළුවන්. liver function test කරද්දී ඒවා liver function test fail වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ bone scan එකක් කරද්දී bone වලට මෙට් වෙලා දකින්න පුළුවන්. එතකොට ඒක confirm කරගන්න පුළුවන් නේද? අපිට මේ metastatic එක confirm කරගන්න පුළුවන් මේ investigation වලින්. හරි. එතකොට ඒක. එතකොට දැන් මේ TNM classification එක ගොඩක්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට ඊගා වෙන management එක. අපි මේ management එක ගැන කතා කරද්දී TNM classification එක ආපහු පාරක් මතක් කරලා මේ management option වලට යන්නේ කොහොමද කියලා අපි වෙනම කතා කරමු. එතකොට දැන් අපි investigation ගැන කතා කර හිටියේ. ප්‍රධාන investigation වර්ග දෙක අපි කතා කරා. imaging සහ මේ pathological assessment. ඊට පස්සේ අපි මෙට් වෙලාද කියලා බලා ගන්න කරන investigation කිව්වා. chest x-ray, ultrasound scan, CT scan, bone scan, skeletal survey, liver function test වගේ ඒවා. ඊට පස්සේ අපිට පුළුවන් patient ගේ fitness එක බලන්න. surgery එකට කොහොමද patient ගේ දෙන fitness එක කියලා බලන්න. එතකොට එතනදී අපිට full blood count එකක් කරලා basic basal hemoglobin level එක, paxil volume එක, platelet count එක බලා ගන්න පුළුවන්.
ප්ලේට්ලට් අඩුයි නම් බීඩින් රිස්ක් එකක් තියෙනවා. හිමොග්ලොබින් අඩුයි නම් පේෂන්ට් සර්ජරි එකේදී බ්ලීඩ් වුණොත් එහෙම ඒක ඇනීමික් වෙලා පේෂන්ට් ප්‍රොබ්ලම් එකක් එන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර ෆිට්ද කියලා බලන්න ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලන්න ඕනේ. චෙස්ට් එක්ස්රේ එකක් කරලා බලන්න ඕනේ. ඒකෝ කාඩියෝග්‍රෑම් එකක් කරලා බලන්න ඕනේ පේෂන්ට්ගේ රෙස්පිරේටරි සිස්ටම් එක ඊට පස්සේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක සර්ජරි එකට කොච්චර ෆිට්ද කියලා බලන්න. ඊට පස්සේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් බලන්න ඕනේ පේෂන්ට්ගේ ග්ලයිසීමික් කන්ට්‍රෝල් එක කොහොමද? එයාගේ ග්ලයිසීමික් කන්ට්‍රෝල් එක සර්ජිකල් ප්‍රොසීඩියර් එකට පේෂන්ට්ව යවන්න ප්‍රමාණවත්ද කියන එක. ECG එක බලන්නේ ආපහු කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ ඒක සීරම් ක්‍රියේටිනින් බලන්නේ යූරියා UFR එකක් බලන්නේ රීනල් ෆන්ක්ෂන්. මොකද හේතුව රීනල් ෆන්ක්ෂන් හොඳට තියෙන එක වැදගත්. අපි මේ සර්ජිකල් ප්‍රොසීඩියර් එකේ දෙන විවිධ ඩ්‍රග්ස් වර්ග ඇනස්තටික්ස් ඇනස්තීසියා එහෙම එක්ස්ක්‍රීට් කරන්න රීනල් ෆන්ක්ෂන් තියෙන එක වැදගත්. එතකොට ඒක නිසා රීනල් ෆන්ක්ෂන් බලන්න ඕනේ. එතකොට ඕවා තමයි අපි ප්‍රධාන වශයෙන් බලන්නේ සර්ජිකල් ෆිට්නස් එකදී. ෆුල් බ්ලඩ් කවුන්ට් එක, චෙස්ට් එක්ස්රේ, ඉකෝකාඩියෝග්‍රෑම්, ECG, ඊට පස්සේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර්, ඊට පස්සේ කැපිලරි බ්ලඩ් ෂුගර් බලන්න පුළුවන්, සීරම් ක්‍රියේටිනින් බලන්න පුළුවන්, UFR බලන්න පුළුවන්, liver function test බලන්න පුළුවන්. ඕවා තමයි අපි මේන්ලිම සර්ජිකල් ෆිට්නස් එක බලන්න, සර්ජරි එකට ෆිට්නස් එක බලන්න කරන ඉන්වෙස්ටිගේෂන්. හරි. ඔය ටික තමයි ඉන්වෙස්ටිගේෂන් වලට අපිට තියෙන්නේ. ඊට පස්සේ අපි යන්න තියෙන්නේ මැනේජ්මන්ට් එකට. ඒතර මැනේජ්මන්ට් එකට ගියන් පස්සේ මැනේජ්මන්ට් එකේදී අර TNM ක්ලාසිෆිකේෂන් එකට අනුව කොහොමද අපි පේෂන්ට්ව මැනේජ් කරන්න කියන එක ගැන කතා කරමු. බෙස්ට් කැන්සර් එකක් නම්. ඊට අමතරව බෙස්ට් කැන්සර් එකක් නොවුනොත් එහෙම දැන් මේක බෙස්ට් කැන්සර් එකක්ම වෙන්න ඕනේ නැහනේ. බ්‍රෙස්ට් ලම්ප් එකක්. ඒතර බෙස්ට් කැන්සර් එකක් නොවි ෆයිබ්‍රඩිනෝම එකක් වුණොත් කොහොමද අපි මැනේජ් කරන්නේ? ඊට පස්සේ වෙන මැස්ටයිටිස් වගේ නම් කොහොමද මැනේජ් කරන්නේ? එහෙම බ්‍රෙස්ට් ඇබ්සෙස් එකක් නම් කොහොමද මැනේජ් කරන්නේ? හරි. ඒ වගේ බිනයින් කන්ඩිෂන් වුණොත් කොහොමද මැනේජ් කරන්නේ?